සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන දැල්කඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මහවත්ත සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන අතිපූජනීය දැල්කඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද කිරීම පිණිස ඉතාලියේ පදිංචි අජිත් ලියනගේ මහතා, ඒ වගේම නිෂා මහත්මිය, චාන්දනී ලියනගේ මහත්මිය ඇතුළු මේ මහවත්ත ප්‍රදේශයේ සිටින මේ හැම දෙනාම ඒක රාශි වෙලා මේ විදිහට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා ජීවිතවලට පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමේ අරමුණෙනුයි මේ පින්වත් සියලු දෙනාම මේ විදිහට ඒක රාශි වෙලා සිටින්නේ. පින්වත්නි, අපට ජීවත් වෙන්න තියෙන්නේ ටික කලයි. ඊටාම ටික කලකින් අපට මේ ජීවිතය අතහැර දාලා යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි, මේ මිනිසුන්ට තියෙන චුට්ටක් ආයුෂ තියෙන්නේ. ගමනීයෝ සම්පරායෝ, මේ ජීවිතය අතහැරලා පරලෝක කරා යන්න වෙනවා. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස් සමරණං. ඒ නිසා බොහෝ කුසල් වඩන්න, බඹසරේ වාසය කරන්න, ඉපදුන සත්වයාට නොමරී සිටීමක් නෑ කියලා වදාලා. ඒ නිසා පින්වත්නි, අපි ගත්තොත් මේ ලෝකේ කෝටි 750ක් ඉන්න ජනගහනේ. තව අවුරුදු 100ක්, තව අවුරුදු 125ක් යනකොට මේ කෝටි 750න් එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ. මෙතන ඉන්නවා බොහෝ ධනවත් අය. මෙතන ඉන්නවා බොහෝ ප්‍රසිද්ධ අය. මෙතන ඉන්නවා බොහෝ උගත් අය.
මෙතන ඉන්නවා බොහෝ ලස්සන අය. ලෝකේ දක්ෂම වෛද්‍යවරු ඉන්නවා. ලෝකේ ශක්ති සම්පන්න මිනිස්සු ඉන්නවා. මේ හැම දිනාම අවුරුදු 100ක් වැනි ඊටාම ටික කාලයක් තුළ මේ ජීවිතය අවසන් කරනවා. ඒ ජීවිතය අවසන් කරද්දී පින්වත්නි මේ කෝටි 750ක් ඉන්න මේ ජනගහනය විවිධ තැන්වල උපතක් කරා යනවා. මේ කෝටි 750න් පිරිසක් ගිහිල්ලා දෙවියන් අතර උපදිනවා. තවත් පිරිසක් ගිහිල්ලා මිනිසුන් අතර උපදිනවා. තවත් පිරිසක් ගිහිල්ලා පෙරේත ලෝකයේ උපදිනවා. තවත් පිරිසක් ගිහිල්ලා තිරිසන් ලෝකයේ උපදිනවා. තවත් පිරිසක් ගිහිල්ලා නිරේ උපදිනවා. එතකොට මෙන්න මේ තැන් පහට මේ කෝටි 750 බෙදෙනවා. පින්වත්නි හරි අවාසනාව තමයි අති මහත් බහුතරයක් දෙනා යන්නේ සතර අපායට. මනුස්ස ලෝකයට දෙවියන් අතරට ඊටාම සුළු පිරිසක් පැමිණෙන. බොහෝ අයට සුගතියේ උපත අහිමි වෙනවා. බොහෝ අයට සතර අපාය කරා උපතක් කරා යන්න වෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට කලාතුරකින් පහළ වෙලා මේ දෙව් මිනිස් ලෝකයාට මේ බිහිසුණු සසරෙන් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම සුගතියේ ඉපදීම පිණිස ධර්මයේ දේශනා කරනවා. සතර අපායට නොයැටීම පිණිස ධර්මයේ දේශනා කරනවා. අද දවසේ මම කල්පනා කළා ඒ බුදුරජාණන් වහන්සේ විසින් මේ දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා අනුකම්පාවෙන් යුතුව දේශනා කරන්නට යෙදුන ලස්සන දේශනාවක් කියලා දෙන්න. සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම ගිලාන සූත්‍රය. මේ දේශනාව පින්වත්නි හරිම වැදගත් ප්‍රායෝගිකව අපේ ජීවිතයට වැදගත් වෙන එකක්. මේ දේශනාව හොඳට කන් යොමාගෙන අසා සිටින්ට ඒ දේශනාව හොඳට මතක තියාගත්තොත් ඔබටත් ප්‍රයෝජන පිණිස පවතී. ඔබගේ ඥාතීන්ට හිතමිතුරන්ටත් ප්‍රයෝජනීය පිණිස පවතිවි. දවසක් මහානාම කියන ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා අසා සිටියා. භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ හමුවේ මේ කාරණේ අහලා නැහැ. ඒ තමයි අපි කවුරු හරි වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණාසන්න මොහොතක ඉන්නවා නම් එයාට අවවාද අනුශාසනා කරන්නේ කොහොමද? ධාර්මිකව ධර්මයට අනුව අපි මොන වගේ අවවාදයක්ද කරන්න ඕන? එතකොට දැන් ඔබේ ඇස් ඉදිරිපිට ඕන තරම් ඥාතීන් හිතමිතුරන් මිය යන්නේ. ඔබ දන්නවද එතකොට කොයි විදිහටද අපි ධර්මයට කියන්නේ කියලා? ඒ වගේම යම් දවසක් එනවා අපි මරණයටපත් වෙනවා. මේ දහම්පරයය හොඳට අහගෙන හිටියොත් අපටත් මේ දහම්පරයයට අනුව නොවන මෙහෙවන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයට දේශනා කරන මෙහෙම. පින්වත් මහානාම ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක්. ධර්මයේ හොඳට හැසිරිච්ච ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් කොන්න වයසට ගිහිල්ලා හරි ගිලන් වෙලා හරි මරණාසන්න මොහොතට වැටෙනවා. තවත් ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් ධර්මයේ පිහිටපු ශ්‍රාවකෙක් එයා ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම අවවාද කරන්න ඕන කියනවා. ඒ තමයි ඉස්සෙල්ලාම එයාට කියනවා කාරණා 4ක් ගැන කියලා හිත සතුටටපත් කරන්න, අස්වැසිල්ලක් ඇති කරන්න කියලා වදාලා. මොකද ඉස්සෙල්ලාම අපි කරන්න ඕන කාරණා 4ක් ගැන කියලා දීලා එයාගේ හිත සතුටු කරන්න කියනවා. පළවෙනි කාරණේ තමයි ඔබ බොහෝ කාලයක්
බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්. වෙන කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහේ නොසෙල්වෙන පැහැදීමක් ඔබට තියෙනවා කියලා කියන්නේ. මොකද්ද පළවෙනි කාරණේ? ඉස්ලාම කියන්නේ කියනවා ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ පැහැදීමක් තියෙනවා කියලා. එතකොට මෙයා ධර්මයේ හැසිරිච්ච ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක්. කාලයක් ධර්මයේ හැසිරිලා කාලයක් බුදුගුණ සිහි කරලා දැන් ඔන්න යා සිහි කරනවා මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන ගුණවලින් යුක්තයි කියලා බුදු ගුණ සිහි කරනවා. එතකොට මෙයා කාලයක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර හිටපු කෙනෙක්. යම් කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපිට හොයන්න පුළුවන් ඒ තමයි එයාට නිතර නිතර බුදුරජාණන් වහන්සේව සිහි වෙනවා. මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේට මේ විදිහේ ගුණ තියෙනවා කියලා සිහි කරනවා. අපගේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි ਸਰව සම්පූර්ණ ජීවිතයක් තිබ්බා. මේ ලෝකේ අවබෝධ කළ යුතු සියල්ලම ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. මේ ලෝකේ දැනගත යුතු සියල්ලම ඒ බුදුරජාණන් වහන්සේ දැනගත්තා. මේ ලෝකේ දැක්ක යුතු සියල්ලම ඒ බුදුරජාණන් වහන්සේ දැක වදාලා. දැන් අපි ගත්තොත් එහෙම යම් විශේෂ ශාස්ත්‍රයක ප්‍රවීණෙක් ඒ විශේෂ ශාස්ත්‍රය ගැන දන්නවා. හැබැයි බාහිර විෂයක් ගැන දන්නේ නැහැ. සමහරවිට අතීතය ගැන දන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවද මීට අවුරුදු 100කට උඩදී අපි කොහෙද හිටියේ කියලා? අපි දන්නේ නැහැ. තව අවුරුදු 100කට පස්සේ අපි කොහේ ඉඳීද කියලා අපි දන්නවද? අපි ඒ දන්නේත් නැහැ. එහෙනම් අපේ අවබෝධය අපේ දැනුම ගොඩාක් පටු එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේට තිබ්බ දැනුම අවබෝධය මහා පළල් එකක්. ඒ බුදුරජාණන් වහන්සේට අතීතයේ සිහි කරන්න පුළුවන් කල්ප ගණන්. ඒකේ කිසිම සීමාවක් මායිමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ආසනේ වැඩ හිටියනම් ඔබ මීට අවුරුදු මේ මෙතන හිටපු ඔක්කොගේම අතීත ජීවිත බලනවා. කල්ප කෝටියකට උඩදී කොහෙද හිටියේ? මොකද්ද නම? කොහෙද හිටියේ? මොනවද කෑවේ බිව්වේ? ඔක්කොම දන්න බුදුරජාණන් වහන්සේ. ඊළඟට අනාගතයේ දකින්න පුළුවන් කල්ප කෝටි ගානකට පස්සේ මේ අය කොහේද ජීවත් වෙන්නේ? මොකද්ද නම? මොකද්ද ගම? මේ ඔක්කොම දකින්න පුළුවන්. ඊළඟට දිව්‍ය ලෝකයේ සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දන්නවා. බ්‍රහ්ම ලෝකයේ සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දන්නවා. තිරිසන් ලෝකයේ සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දන්නවා. සතර අපායේ මේ නිරේ විස්තර හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි අපි ඒ කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ අපරිමිත ගුණ කඳ සිහි කරනවා. එතකොට එයාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඇඟේ පතේ හයියහත්තිය තියෙන කාලේ තරුණ කාලේ ඉඳන් බුදුරජාණන් වහන්සේ සිහි කර කර ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔන්න ජීවිතයේ අවසානයේට ඇවිල්ලා මරණාසන්න මොහොතට එනකොට තව කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සිහි කරනකොට හරි සතුටක් දැනෙනවා. මරණයේ අභියස ඇති බය දුරු වෙලා යනවා. ප්‍රියමනාපයගෙන් වෙන්වීමේ දුක දුරු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ සිහි කර කර සතුටු වෙනවා. මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මේසා මහත් ආනුභාව සම්පන්නයි. මේසා මහත් 이르දි සම්පන්නයි කියලා
බුදු ගුණ සිහි කරනවා. ඔන්න දැන් මරණාසන්න ඉන්න මොහොතේ ඉන්න ශ්‍රාවකයාගේ හිතට සතුටුයි. ඊළඟට කියනවා ඔයා බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියපු කෙනෙක්. ඒ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඔබට තියෙනවා කියලා කියනවා. එතකොට එයා ඔන්න ධර්මයේ සිහි වෙනවා. ඒ ධර්මයේ ස්වාක්කාතයි. මනාකොට දේශනා කළ ධර්මයක්. සන්දිට්ඨිකයි. මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන් එකක්. එකින් එක ධර්මයේ ගුණ සිහි කරනවා. එතකොට කාලයක් මෙයා ධම්මානුස්සති වඩපු කෙනෙක්. ශ්‍රී සද්ධර්මයේ කෙරේ නොසෙල්වෙන පැහැදීමක් තියෙන කෙනෙක්. එයාට ධර්මයේ සිහි වෙනකොට හරි සතුටුයි. කායික වේදනාවන් තියනොද දුරු වෙලා ගිහිල්ලා. මානසික වේදනාවන් තියනොද ඒවා දුරු වෙලා ගිහිල්ලා හිත ප්‍රමුදිත භාවයට පත් වෙලා. ධර්මයේ සිහි කර කර සතුටු වෙනවා. ඊළඟට එයාට කියනවා ඔබ බොහෝ කාලයක් ඒ ආර්ය ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගියපු කෙනෙක්. ඔබට ඒ ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා කියලා එයාට සිහි කරන්න කියනවා. එතකොට එයාට සිහි වෙනවා රහතන් වහන්සේලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී අනන්ත ගුණ දරා වැඩ සිටි මහරහතුන් සිහි වෙනවා. මම සරණ ගියපු ශ්‍රාවක සංඝ රත්නයේ මේසා මහත් ආනුභාව සම්පන්න ගුණ තියෙනවා. මේ ලෝකේ නොයෙක් පිරිස් අතර ඒ ශ්‍රාවක සංඝ රත්නයේ වෙනස්. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ රුචි කරන දේවල්, අපේක්ෂාවන්, බලාපොරොත්තු වෙනස් කියලා සංඝයාගේ ගුණ සිහි වෙනවා. හිතට හරි සතුටක් දැනෙනවා. ඔන්න බලන්න ඒ මරණසන්න මොහොතේ ඉන්න ඒ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට ත්‍රිවිධ රත්නය සිහි කරනකොට බය තැති ගැනීම පහව ගිහිල්ලා හිත ප්‍රමුදිත භාවයට පත් වෙනවා. ඒ වෙලාවේ අපේ භෞතික සම්පත් ගැන කිව්වා කියලා අපට බය තැති ගැනීම නැති වෙන්නේ නැහැ. දුක් ශෝක දුරු වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ සිහි වුණොත්, ඒ ශ්‍රී සද්ධර්මයේ සිහි වුණොත්, ආර්ය ශ්‍රාවක සංඝ රත්නයේ සිහි වුණොත් හිතේ දුක් පීඩා දුරු වෙනවා. මොකද තෙරුවන් ගුණ සිහි කරනකොට පින්වත්නි හිතේ රාගය හටගන්නේ, හිතේ ද්වේෂය හටගන්නේ, හිතේ මෝහය හටගන්නේ. පළල් හිතක් එයාට තියෙනවා. පළල් හිතක් එයාට තියෙනවා. ධර්මයේ ආරම්භය ඍජු සිතක් එයාට තියෙනවා. ධර්මයේ අධර්මයේ යහපත අයහපත තෝර බේර ගන්න පුළුවන් නිදහස් මනසක් එයාට තියෙනවා. ඔන්න දැන් ඊළඟට ත්‍රිවිධ රත්නය ගැන කියලා දීලා ඊළඟට එයාට කියනවා ඔබ බොහෝ කාලයක් හොඳට සිල් රැකපු කෙනෙක්. සතුම් මැරීමෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, වැරදි කාම සෙවණෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා සීලවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔබගේ ඒ සීලය පිරිසුදු එකක් කියලා කියනවා. එතකොට ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට එයාට මතක් වෙනවා අඬා සිල් රැකපු විදිය. දුස්සීලකම් කරන්න ඕන තරම් අවස්ථාව තිබ්බා, කරේ නෑ. සතුටක් ඇති වෙනවා, අනේ මං සිල් රැක්කනේ. පොහොය දවස් වලට උපෝසත සිල් රැක්කනේ. මම සීලවන්ත ජීවිතයක් ගත කරා කියලා සතුටු වෙනවා. දැක්කද බුදුරජාණන් වහන්සේ මේ දහම් කතාව සිදු කරන්නට කලින්ම කොන්දේසියක් දැම්මා. මොකද්ද? ධර්මයේ හැසිරිච්ච ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විසින් තවත් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකුටයි මේ අවවාදේ කරන්න ඕන. අපි හිතමු කෙනෙක් තෙරුවන් ගුණ දන්නේ නැහැ. දුස්සීලකම් කර කර ඉන්නවා. එයා ළඟට ගිහිල්ලා මේක කිව්වොත් මොකද වෙන්නේ?
එයා පසුතැවෙනවා, දුකටපත් වෙනවා. අහෝ මට මේ තෙරුවන් සරණ යන්න බැරි වුණා. මම බුදු ගුණ දන්නේ නැහැ. මම දුස්සීල ක්‍රියා කළා. මම කය වචනේ වරද්දාගත්තා. එයාට කරපු වැරදි මතක් වෙනවා. එතකොට එහෙනම් පින්වත්නි අපි හැමෝටම මේ ජීවිතේ මේ විදිහට අවසන් වෙලා යනවා. එදාට අපි මුහුණ දෙන්න දැන්ම සූදානම් වෙන්න ඕන. අද හිතට වහල් වෙලා නොයේ අනාචාරයන් සිදු කළොත් එහෙම ජීවිතයේ අවසාන කාලේ පසුතැවෙන්න වෙනවා. දුක් විඳින්න වෙනවා. හිත විපිලිසර වෙනවා. ඊළඟට හිතේ චකිතයක් තියෙනවා. මරණයේ අභියස බය තැති ගැනීම හට ගන්නවා. ඒ අවදානමෙන් ඔබ බේරෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ත්‍රිවිධ රත්නයේ කෙරෙහි හොඳ චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නට තමන් සමාදන් වෙච්ච සීලේ හොඳට ආරක්ෂා කරන්න. දිවි හිමියෙන් ආරක්ෂා කරන්න. මඳුරුවෙක්වත් මරන්න එපා. සියලු සත්වයන් කෙරෙහි දයාවෙන් මෛත්‍රියෙන් දඬු මුගුරු අතහැරලා සතුම් මැරීමෙන් බැලකිලා ඉන්න. සොරකම් කරන්න එපා. කවදාවත් අනුන් සතු දෙයක් නුදුන් දෙයක් සොරසිතින් ගන්න එපා. මොකද ජීවිතයේ අවසානයේ අපි ජීවිතේ ආපස්සට හැරිලා බලනවා. ඒ බලද්දී අපේ ජීවිතයේ තියෙන සුදු රෙදි කඩක් වගේ. ඒකේ පැල්ලම් තිබ්බොත් අපට ප්‍රකට වෙලා පේන්නේ ඒ පැල්ලම්. අහෝ මං තරුණ කාලේ කරපු දේවල්. ඒ වගේ බේරෙන්න බෑ. තරුණ කාලේ අපිට පුළුවන් ලෝකයට වසඟ වෙලා නොයේ කනාචාරයන් කරන්න. ලෝකෙම දන්නේ හැබැයි ඔබ දන්නවා. එතකොට ජීවිතයේ අවසාන කාලේ ඔන්න ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් මේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ධර්මයේ කියනවා. එතකොට මතක් වෙන්නේ ඔබේ ජීවිතේ. අහෝ මට සිල්පද ආරක්ෂා කරන්න බැරි වුණා. බුදුගුණ සිහි කරගන්න මට බැරි වුණා කියලා පසුතැවෙනවා. ඒ අනාගත අනතුර අද තේරුම් අරගෙන අද ඉඳන් සිල් රකින්න. අද ඉඳන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව බලවත් කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව බලවත් ශ්‍රාවකයා මරණයටපත් වුණාන් පස්සේ දෙවියන් අතර උපදිනවා කියලා. එයා දුගතිය උපදින්නේ නැහැ. බුදුරජාණන් වදාරනවා දිත්තේව ධම්මේ පාසංසෝ යෝ බුද්ධේසු සගාරවෝ කායස්ස බේදා සප්පඤ්ඤේ සග්ගංසෝ උප්පජ්ජති. යම් කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් දිත්තේව ධම්මේ පාසංසෝ එයා මෙලෝදීම ප්‍රශංසා ලබනවා. කය බිඳිලා මැරුණට පස්සේ ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා දෙවියන් අතර උපදිනවා කියනවා. එහෙනම් බලන්න ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ජීවිතය හැම පැත්තෙම ආරක්ෂා සහිත එකක්. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ජීවිතේ සංසිඳුණු එකක්. කලබල නැහැ. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව බලවත් කෙනාට දෙවිවරුන්ගේ ආශිර්වාද තියෙනවා. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව බලවත් කෙනාට අමනුෂ්‍යයන්ගෙන් හිංසා පීඩා සිද්ධ වෙන්නේ නැහැ. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවන්ත කෙනාට සත්පුරුෂයන්ගේ ආදරය ගෞරවය ලැබෙනවා. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව බලවත් කෙනා ප්‍රබෝධමත් සිතින් ජීවත් වෙනවා. ඇල්මැරිලා වගේ නෑ පිබුදුණු සිතින් ජීවත් වෙනවා. බුදුරජාණන්සේකයි වදාලේ සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාත රත්තෝච නිච්ඡං බුද්ධගතා සතින්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා බුදු ගුණ සිහි කර කර උදෑසන කාලේ දහවල් කාලේ රාත්‍රියේත් වාසය කරනවද ආන් ඒ කෙනා ප්‍රබෝධමත් සිතින් කියනවා අවදි වෙන්නේ. එයාගේ හිත ප්‍රමුදිතයි.
එයාගේ හිත ශ්‍රද්ධාවටපත් වෙලා. බලන්න ශ්‍රද්ධාවන්ත කෙනා මේ ජීවිතේත් සැපසේ වාසය කරනවා. මරණාසන්න මොහොතේ සැපසේ වාසය කරනවා. මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. අවශේෂ දෙවියන්ට වඩා කාරණා 10කින් බලවත්. දිව්‍ය ආයුෂ්‍ය, වර්ණ, සැප, බල, අධිපති භාවය, දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කාරණා 10න් අවශේෂ දෙවිවරුන්ට වඩා බලවත්. ඒ නිසා පින්වත්නි මේ සංසාරයට වැටුණු සත්වයාට කල්ප ගණනකට පස්සේ මේ ත්‍රිවිධ රත්නය මුණ ගැහෙන්නේ. කල්ප සිය ගණනකට පස්සේ සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ. ඒ කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච වාසනාවන්ත යුගයක අපි ඉපදිලා ඉන්නේ. මේ වාසනාව අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවන්ත සිතක් ඇතිව වාසය කරන්න ඕනේ. සීලවන්ත ජීවිතයක් ගත කරන්න ඕනේ. මේවට කියනවා සෝතාපට්ටි අංග කියලා. ඒ සෝතාපට්ටි අංග තුල සමාදන් වෙලා වාසය කරන්න ඕනේ. දැන් ඔන්න මරණාසන්න කෙනාට ත්‍රිවිධ රත්නය ගැන කියනකොට, සීලය ගැන කියනකොට හරි සතුටුයි. ඊළඟට එයාගෙන් අහන්න කියනවා ඔබට අඹදරුවන් ගැන, බිරිඳ දරුවන් ගැන. ඊළඟට අහන්න කියනවා එයාට දෙමව්පියන් ගැන මොන හරි බැඳීමක් තියෙනවද? ඔන්න අර මරණාසන්න කෙනා කියනවා අනේ මට අම්මා තාත්තා මතක් වෙනවා. මම මරණයටපත් වුණොත් එයාලට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මට සිහි වෙනවා කියනවා. මොකද මේ ධර්මයේ හැසිරිච්ච කෙනෙක් නිසා මරණාසන්න මොහොතේ පව හොඳට සිහි කල්පනාව තියෙනවා. ඔන්න එතකොට එයාට කියන්න කියනවා දැන් ඔබ කොහොමත් මරණයටපත් වෙනවා. අම්මා තාත්තා ගැන හිතුවා කියලා දැන් තේරුම නෑ. ඒ නිසා ඒ අම්මා තාත්තා කෙරෙහි තියෙන බැඳීම අතහැර ගන්න කියනවා. මොකද දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අම්මා තාත්තා කෙරෙහි තියෙන බැඳීම වරදක් නෙවෙයිනේ. හැබැයි අපි පරලොව කරා යද්දී කොහෙට හරි අපි බැඳිලා තිබ්බොත් ඒක අපිට සුගතියට යන්න බාධාවක්. එතකොට ඒ නිසා එයාට කියන්න ඕන අම්මා තාත්තා කෙරෙහි තියෙන මේ බැඳීම කැමැත්ත අතහැර ගන්න. ඔන්න දැන් එයා අතහැරෙන්නේ කාලයක් ධර්මයේ හැසිරෙච්ච කෙනෙක්. ඊළඟට එයාට කියන්න කියනවා ඔබට අඹදරුවන් ගැන මොන හරි අපේක්ෂාවක් තියෙනවා. අනේ ඔය මට බිරිඳ මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, මම මැරුණන් පස්සේ මොනවා වෙයිද දන්නේ කියනවා. ඔබ දැන් කොහොමද ජීවිතේ අවසාන මොහොතේ ඉන්නේ? ඇයි එයාත් එක්ක දැන් මේක විවෘතව කතා කරන්න පුළුවන්. බය නැතුව කතා කරන්න පුළුවන්. එතකොට එයාට ඔන්න එයා කියනවා හොඳයි එහෙනම් දැන් එයාට කියනවා දැන් බිරිඳ දරුවන් ගැන තියෙන අපේක්ෂාව අතහරින්න. අන්න එයා ඒකත් අතහරින්න. දැන් බලන්න හිත කිසිවකට නොබැදෙන විදිහට හිත නිදහස් කරනවා. ඉස්සල්ලාම කරේ හිත සතුටු කළා. ඊළඟට දැන් මේ මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන බැඳීම් අයින් කරනවා. ඔන්න දැන් එයාට දැන් ඔන්න තවත් හිත නිදහස්. ඊළඟට අහන්න කියනවා මේ මනුස්ස ලෝකයේ මේ පංච කාමයන්, මනුස්ස කාමයන් කෙරෙහි ඔබට බැඳීමක් තියෙනවද කියලා අහන්න කියනවා. එතකොට කියනවා අනේ ඔව් මට ගෙවල් මතක් වෙනවා, මගේ වාහනේ, මගේ රත්තරන් බඩු ටික මම බොහෝම අමාරුවෙන් ගත්තේ. මම මරුණන් පස්සේ මොකක් වෙයිද? ඔහොම සිහි වෙනවනේ. නේ? මේ චූටි දෙයක් ඇති අපිට අන්තිම මොහොතේ එල්ලෙන්න. එතකොට එයාට කියන්න කියනවා මේ මනුස්ස ලෝකේ කාමයන් කියන්නේ හීන දේවල්. නේද? ගොඩාක් ආදීනව තියෙන දේවල්. ඊට වඩා හොඳයි චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ දිව්‍ය කාමයන් කියන්නේ කියනවා. එතකොට ඒ නිසා ඔබ මේ මනුස්ස ලෝකයේ යම්තාක් අපේක්ෂාවන් තියනවද? කාමයන් කෙරෙහි අපේක්ෂාවක් තියනවද? ඒක අතහරින්න කියනවා. ඒක අමාරු දෙයක්ද ලේසි දෙයක්ද? ගොඩාක් අමාරු දෙයක්. ඇයි? අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා මනුස්ස ලෝකෙ හැදී වැඩිලා කාලයක් ජීවත් වුණා.
අපි එකට ජීවත් වුණා. එකපාරම අතහරින්න කිව්වම ධර්මයේ පුරුදු කරලා නැති කෙනෙකුට ඒක දුෂ්කරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අබින්නම් පච්චවෙක්කිතබ්බං. ස්ත්‍රීන් විසිනුත් පුරුෂයන් විසිනුත් ගිහියන් විසිනුත් පැවිද්දන් විසිනුත් නිතර නිතර සිහි කරන්න කියනවා මම ප්‍රියමනාප හැම දෙයකින්ම වෙන් වෙන ස්වභාවයෙන් යුක්තයි. මට මේ හැමදේම අතහැර දාලා යන්න වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න ඕන. මොකද පින්වත්නි අපිට තියෙනවා මේ ප්‍රියමනාප දේවල් කෙරෙහි හිතේ බැඳීම, ඡන්ද රාගයක්, උපාදානයක්. එතකොට මේ බැඳීම, මේ ඡන්ද රාගය, මේ උපාදානය අපි පරලෝව යනකොට අපේ සුගති ගමනට ඒක බාධා පිණිස පවතිනවා. අපි ජීවිතේ කොච්චර පින් කරලා තිබ්බත් අපේ මේ මනුස්ස ලෝකයට හිත බැඳිලා නම්, මනුස්ස ලෝකෙන් හිත නිදහස් කරගන්න බැරි නම් එයාට සුගතියට යන්න බෑ. මනුස්ස ලෝකයේ සියලු කාමයන් අතහැරපු කෙනාටයි දෙවියන් අතරට යන්න පුළුවන්. මනුස්ස වූ දිව්‍ය වූ කාමයන් අතහැරපු කෙනාටයි බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි යකඩ දන්වැල් වලින් වගේ අපි මේ මනුස්ස ලෝකෙට බැඳලා තියෙන්නේ. ඒ දන්වැල ලිහින්නේ නිතර නිතර සිහි කරන්න ඕන මට මේ ප්‍රියමනාප හැම දෙයක්ම දාලා යන්න වෙනවා කියලා. දවසක් ස්වාමීන් වහන්සේලා සවැත් නුවර පිණ්ඩපාත වැඩියා. දැක්ක කොසල් මහරජතුමාගේ හිරමැදිරි වල ඉන්න සිරකරුවන් යකඩ දන්වැල් වලින් බැඳලා පාරේ අරන් යනවා. ස්වාමීන් වහන්සේලාට පව් හිතුණා. බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා වන්දනා කරලා කියා සිටිය භාග්‍යතුන් වහන්සේ කොසල් රජතුමාගේ හිරකාරයෝ යකඩ දන්වැල් වලින් බැඳිලා ගියා. ගැලවීමක් නන්නේ අපිට දුක හිතුණා කිව්වා. බුදුරජාණන් වදාලා මහණෙනි නුවණ තියෙන කෙනා ඒක ලොකු බන්ධනයක් විදියට දකින්නේ. ඇයි මේ යකඩ දන්වැල් වලින් බැඳලා තියෙන එක මේ ජීවිතෙන් හරි ඒක ඉවර වෙනවා. ඒ දන්වැල් ලියපුවම පස්සේ ඒ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගෙවල් දොරවල් වලට අඹදරුවන්ට කාමයන්ට බැඳිලා තියෙන එකයි සැබෑම බන්ධනය. ඒ බන්ධනය මේ ලෝක සත්‍යව කල්ප ගණන් සසරේ ඇරන් යනවා. කල්ප ගණන් සසරේ ඇරන් යනවා. එතකොට ඒ නිසා පින්වත්නි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මනුස්ස ලෝකයෙන් හිත නිදහස් කරගෙන තියාගන්න. ඒක කරගන්න පුළුවන් වෙන්නේ තරුණ කාලේ ඉඳන් ඇඟේ පෙතේ හයිය තියෙන කාලේ ඉඳන් හිත සකස් කරගන්න ඕනේ. මට මේ ප්‍රියමනාප හැම දෙයකින්ම වෙන් වෙන්න වෙනවා, අතහැර දාලා යන්න වෙනවා. මට ටික කලයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා නිතර නිතර සිහි කරන්න. නිතර නිතර සිහි කරන්න. එතකොට එයා සූදානම් වෙනවා මේ ජීවිතයෙන් සමුගන්න. ගිහි ජීවිත ගත කරන ඔබ පවා ඒක සිහි කරන්න බය වෙන්න එපා. ගිහි ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. ගිහි ජීවිතේ බැඳීම් ගොඩාක් වැඩි වුණාම තමයි අර්බුද කලකෝලහල ඇති වෙන්නේ. ඔන්න දැන් මට එක මහත්තයෙක් කිව්වා ඒ නෝනට කතා කරලා කෙනෙක් කියලා නන්නා දුන්න කෙනෙක් ඔයා පොඩ්ඩක් මහත්තයා ගැන විමසිල්ලෙන් ඉන්න කිව්වලු. එච්චරයි කියලා තිබ්බා. දැන් ඒ නෝනට මහත්තයා ගැන සැකයි. මහත්තයා කොණ්ඩේ පීරනකොට නෝනට අප්සෙට් යනවා. මහත්තයා අලුත් ඇඳුමක් අඳිනකොට මොකද ඔහි? මොකද අලුත් ඇඳුමක් ඇඳේ? ඔන්න ප්‍රශ්නය. මහත්තයා ගමනක් යනකොට ඒක යාට ප්‍රශ්නය. දැන් මගෙත් එක්ක මේ මහත්තයා ගමනක් යන ගමන් මේ පණිවිඩය කිව්වා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනවා කියලා යනවා කියලා දන්නවා. නැත්තම් හැම විනාඩි 5කට සැරයක්ම කෝල් කරනවා. කොහෙද ඉන්නේ? කාගෙත් එක්කද ඉන්නේ? මොකද්ද කරන්නේ? උත්තර දෙන්න ඕන. මොකක් නිසාද? අධික බැඳීම නිසා.
එතකොට ඒ නිසා පින්වත්නි බැඳීම අපට සුව පහසුවක් ඇති කරන්නේ නැහැ. බැඳීම දුක පිණිස පවතිනවා. ඒ බැඳුමින් නිදහස් වෙච්ච කෙනා ලෝකයට උපකාර කරනවා. කිසිවක් අපේක්ෂා නොකර ලෝකයට උපකාර කරනවා. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ මිතුරන්ට සියලු වගකීම් යුතුයකම් අපේක්ෂාවක් නැතිව කරනවා. අර බැඳීම් සහිත කෙනා ගොඩාක් අපේක්ෂා බලාපොරොත්තු ඇතිව මට ගුණ කියයි, මට ප්‍රශංසා කරයි කියලා බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එතකොට එයා කරන ක්‍රියාව කිලිටි සහගතයි, පිරිසුදු නෑ. පිරිසුදු ක්‍රියාවක් වෙන්නේ පිරිසුදු මනසකින් කරනකොට. පිරිසුදු මනසක් ඇති කරගන්න පුළුවන් ජීවිතේ తాවකාලික බව සිහි කරන කෙනාට. ජීවිතේ తాවකාලික බව සිහි කරන කෙනා නිතරම සාරවත් දෙයක්, වටිනා දෙයක් රැස් කරගන්න මහන්සි ගන්නවා. මොකද එයා දන්නවා මට අරන් යන්න පුළුවන්නේ සාරවත් දෙයක් විතරයි, වටිනා දෙයක් විතරයි. මේ භෞතික සම්පත් කිසිවක් මට පරලෝක කරා අරන් යන්න බෑ කියලා එයා දන්නවා. කාත් කවුරුත් නැතිව හුදකලාවේ මට මේ මනුස්ස ජීවිතය අතහැර දාලා යන්න වෙනවා කියලා එයා දන්නවා. ඒ නිසා හැම මොහොතෙම පරලෝට ගෙනියන්න දෙයක් රැස් කරනවා. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා, ත්‍රිවිධ රත්නයට උපස්ථාන කරනවා, ධාතුන් වහන්සේලාට උපස්ථාන කරනවා, ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා, දෙමව්පියන්ට සලකනවා, ගුරුවරුන්ට සලකනවා, ගරු කරනවා, ගොඩාක් පින් කරගන්නවා. අන්න ඒ නිසා ජීවිතේ తాවකාලික බව සිහි කරන්න එයාගේ කල්පනාව පළල්. ඔන්න ඊළඟට දැන් ඔන්න මෙයා දැන් මනුස්ස ලෝකෙන් හිත නිදහස් කරගත්තා. මම ඒකට ගොඩක් කරුණු කිව්වේ ඒක දුෂ්කර දෙයක් නිසා. ඒක අමාරු දෙයක්. මනුස්ස ලෝකෙන් හිත ගලවා ගන්න කියන්නේ දුෂ්කර දෙයක්. ඊළඟට ඔන්න දැන් මෙයා චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ හිත පිහිටවගෙන ඉන්නවා. ඊළඟට එයාට කියනවා චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට වඩා තෞතිසා දිව්‍ය ලෝකේ ගොඩාක් සැප සම්පත් තියෙනවා. තෞතිසා දිව්‍ය ලෝකේ හිත පිහිටව ගන්නට කියලා කියනවා. ඔන්න එයා මොකද කරේ? දැන් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙන් හිත නිදහස් කරගෙන තෞතිසා දිව්‍ය ලෝකේ හිත පිහිටව ගන්නවා. ඊළඟට එයාට කියනවා තෞතිසා දිව්‍ය ලෝකෙටත් වඩා යාම කියන දිව්‍ය ලෝකේ ආයුෂ වර්ණ සැප බල වැඩි. එහි හිත පිහිටවා ගන්න. ඔන්න එයා තෞතිසා දිව්‍ය ලෝකෙන් හිත නිදහස් කරගෙන යාම කියන දිව්‍ය ලෝකේ හිත පිහිටවා ගන්නවා. ඊළඟට එයාට කියනවා යාම දිව්‍ය ලෝකයටත් වඩා ආයුෂ වර්ණ සැප බල වැඩි තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? තුසිත දිව්‍ය ලෝකේ හිත පිහිටවා ගන්නවා. ඊළඟට එයාට කියනවා තුසිත දිව්‍ය ලෝකෙටත් වඩා හොඳයි නිම්මාන රතී දිව්‍ය ලෝකේ. ගොඩාක් සැප සම්පත් තියෙනවා. ඔන්න එතකොට එයා මොකද කරන්නේ? නිම්මාන රතී දිව්‍ය ලෝකේ හිත පිහිටවා ගන්නවා. ඊළඟට කියනවා නිම්මාන රතී දිව්‍ය ලෝකෙටත් වඩා බොහෝ සැප සම්පත් තියෙනවා. පරනිම්මිත වසවත්තී කියන දිව්‍ය ලෝකේ. ඒකේ සිත පිහිටවා ගන්න කියනවා. දැන් බලන්න මෙච්චර निराවුල්ව මේ දහම් කතාව කරන්නේ මරණාසන්න මොහොතක. එයාට හොඳට සිහි කල්පනාව තියෙනවා. බයක් තැති ගැනීමක් නැහැ. ධර්මයේ හොඳට වැටහෙනවා. මේ මොකක් නිසාද? එයා කාලයක් ධර්මයේ හැසිරිලා. ඒකයි ධර්මයේ හැසිරෙන එකේ වටිනාකම. ධර්මයේ හැසිරෙන එක වටිනාකම. ගොවියෙක් කුඹුරු කොටනවා. කොටනකොට මඩ ගාගෙන බොහොම දුකසේ වැස්සේ තෙමි අවුවේ වේලි කුඹුරු කොටනවා. එකල කුඹුරු පෝරු ගහලා ඔන්න වී ඉහනවා. ඊට පස්සේ කාලෙන් කාලට පොහොර ගහනවා.
වල් නෙලනවා. ඉතින් ඒක හරි දුෂ්කර දෙයක්. හැබැයි කාලයක් ගියාම ගොයම පැහිලා ගොයන් කැපුවට පස්සේ අස්වැන්න ගෙට ගේනවා. දැන් මොකද එයාට? කකුලක් පිට කකුලක් දාගෙන සතුටින් තමන්ගේ අස්වැන්න භුක්ති විඳිනවා. එයාට සිහි වෙනවා මං ඉස්සර හරි අමාරුවෙන් මඩ ගාගෙන කුඹුරු කෙටුවා. වැස්සේ තෙමි තෙමි දුක් විඳා. හැබැයි දැන් මං පහසුවක් විඳිනවා. ආන් ඒ වගේ ධර්මීය හැසිරීමයි. මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ අඬ අඬා හරි දන් දුන්නොත්, අඬ අඬා හරි සිල් රැක්කොත්, ත්‍රිවිධ රත්නයට උපස්ථාන කළොත්, ඊළඟට ධර්ම ශ්‍රවණය කළොත්, සිල් ගුණ දම් වැඩුවොත්, ජීවිතයේ අවසාන කාලේ ඒ පුණ්‍ය අස්වැන්න එයාට භුක්ති විඳින්න පුළුවන්. ජීවිතයේ අවසානයේ ලෙඩ ඇඳේ එක තැන් වෙලා ඉන්නවා. සිහි වෙනවා මං තරුණ කාලේ ඇඟේ ඉපතේ හයියත්තේ තියෙන කාලේ කොච්චර පිං කරාද. මේ අත් දෙකෙන් දහඩිය මුගුරු වැය කර කර මං ත්‍රිවිධ රත්නයට උපස්ථාන කරා. කන්න තියෙන එක තව කෙනෙකුට දීලා සතුටු වුණා. දුස්සීලකම් කරන්නට ඕන තරම් අවස්ථා තිබ්බ මං කරේ නැහැ. එයා ආත්ම තෘප්තියක් ලබනවා. පින්වත්නි, ඒ ලබන සතුට මිල මුදල් වලින් ලබන්න බෑ. බාහිර භෞතික දෙයකින් ලබන්න බෑ. ඒක කුසලයකින්ම ලබන සතුට. එයා ඊතා සීනෝනින් මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා. එවැනි වාසනාවන්ත මිනිසෙක් මරණාසන්න මොහොතටපත් වෙනකොට දෙවිවරු තමන් ළඟට එනවා. ඒ දෙවියන් අතරට කැඳවාගෙන යන්න. ඔන්න දැන් මේ මරණාසන්න ඉන්න කෙනා පරිනිම්මිත වසවත්තී කියන දිව්‍ය ලෝකෙ හිත පිහිටවාගෙන ඉන්නවා. එයාට කියනවා දිව්‍ය ලෝකෙත් තියෙන කාමයන් ඒවා ආදීනව සහිතයි. ඔබ දැන් දිව්‍ය ලෝකයෙන් හිත නිදහස් කරගෙන බ්‍රහ්ම ලෝකේ හිත පිහිටවා ගන්න. එතකොට මේ මට්ටමට එනකොට එයාගේ හිත ගොඩාක් එකඟයි. සමාධිමත් සිතකින් ඉන්නේ. එයා මොකද කළේ? මනුස්ස ලෝකෙන් හිත නිදහස් කරගෙන, දිව්‍ය ලෝකෙන් හිත නිදහස් කරගෙන බ්‍රහ්ම ලෝකේ හිත පිහිටවා ගන්න. ඊළඟට එයාට කියනවා බ්‍රහ්ම ලෝකෙත් මේ බ්‍රහ්ම ලෝකයේ තියෙන සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. ඒවා ඇති වෙලා නැති වෙලා යන දේවල්. ඒ නිසා ඒකත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරන්න කියනවා. එතකොට මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකය කාලයක් තිස්සේ විදර්ශනා නුවණ වඩපු කෙනෙක්. හොඳට අනිත්‍ය භාවනා කරපු කෙනෙක්. එයා ඒ බ්‍රහ්ම ලෝකයේ පිහිටපු සිතත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ මරණාසන්න මොහොතේ ඉන්න ඒ විදර්ශනා වඩන ශ්‍රාවකයාගේ හිත සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අරහත්ත්වයටපත් වෙනවා කියනවා. මේ තුන් ලෝකේ කිසිම තැනක හිත පිහිටන්නේ කිසිවකට නොබැඳුණු සිතක් ඇතිව වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අරහත්ත්වයටපත් වෙලා අවුරුදු 100ක් ගත වෙච්ච රහතන් වහන්සේගෙත් මේ මරණාසන්න මොහොතේ අන්තිම මොහොතේ අරහත්ත්වයටපත් වෙච්ච මේ කෙනාගෙත් අවබෝධයේ කිසිම වෙනසක් නැහැ කියනවා. බලන්න, මරණාසන්න මොහොතේ හිටපු කෙනෙක් අන්තිමේට අරහත්ත්වයේ දක්වාම හික්මවන්න පුළුවන් වුණා. මොකක් නිසාද? ඇඟේ පතේ හයිය තියෙන කාලේ ධර්මයේ හැසිරුණ නිසා. ඒ නිසා පින්වත්නි, ඇඟේ පතේ හයිය හැමදාම තියෙන්නේ. මේ ඇස් දෙක හැමදාම පේන්නේ. කන් දෙක හැමදාම ඇහින්නේ. දවසක් එනවා එක තැන් වෙන දවසක්. එදාට ජීවිතය ආපස්සට හැරිලා සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න. දැන් ඔබේ හමුවේ කී දෙනෙක් නම් මරණයටපත් වුණාද? ඒ අයට මෙවැනි දහම් කතාවක් ඇසුණාද?
ලංකාවේ බොහෝ අය පුරුදු වෙලා තියෙන්නේ මරණාසන්න වෙනකොට ඥාතීන් වට වෙලා හඬා වැළපෙනවා. අනේ අපිව දාලා යන්න එපා කියලා කෑ ගහනවා. ඒක මරණාසන්න කෙනාගේ සුගති ගමනට බාධාවත්ද නැද්ද? ඒක බාධාවක්. ඒ වෙලාවේ එයාට කරන්න පුළුවන් ලොකුම හතුරුකම ඒක. ඒ නිසා ඔබට දහම් කතාවක් කරන්න තේරෙන්නේ නැත්නම් මහා සංඝරත්නයට ආරාධනා කරන්න. ඒත් බැයි නම් ඔබ එතෙන්ට නොගිහින් ඉන්න. ඒ මරණාසන්න කෙනා ළඟ හඬා වැළපෙන එක, ශෝක කරන එක, විලාප නගන එක එයාගේ සුගති ගමනට බාධාවක්. එයාට ධර්මයේ කියන්න, එයාට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්න, එයා කරපු පින් ගැන කියලා දෙන්න, මේ මනුස්ස ලෝකයේ තියෙන ආදීනව කියලා දෙන්න, තිසරණිය තුල තියෙන ආරක්ෂාව ගැන කියලා දෙන්න, අඩුම තරමින් දෙවියන් අතර ඉපදීමේ වටිනාකම කියලා දෙන්න. මොකද මරණාසන්න මොහොතක ඉන්න කෙනෙක් කලබලයි, බය තැති ගැනීමෙන් ඉන්නේ. ධර්මයේ පුරුදු නොකරපු කෙනා හරි අසරණයි. ඒ වෙලාවට අත්වාරුවක් අපිට ලබා දෙන්න පුළුවන් වුණොත්, ධර්මයේ සිහි කර කර, ධර්මයේ මතක් කර කර, ඒක යාට හයියක්, ඒක යාට ශක්තියක්. එහෙම නැතිව අර විදිහට මේ මනුස්ස ලෝකේ දේවල්ම කියනවා කියන්නේ එයාගේ හිත ආපහු මනුස්ස ලෝකෙට බැඳෙනවා. ඒ නිසා පින්වත්නි, ඒ අවාසනාවට අපිපත් වෙන්න හොඳත් නැහැ. තව කෙනෙක් පත් කරන්න හොඳත් නැහැ. මොකද ජීවිතයේ අවසාන කාලේ, මරණ කාලේ යම් කෙනෙක් කල්පනා කරන දේවල් පරලොව උපතට ඍජුවම බලපානවා. ඒ නිසා ජීවිතයේ අවසාන කාලේ සැනසුණු සිතකින්, සංසිඳුණු සිතකින්, කුසල් සිතකින් වාසය කරන එක හරි වටිනවා. ඒ නිසා ඔබ ජීවිතයේ අවසාන මොහොතටපත් වුණොත් එදාට ඔබ නිදහස් සිතින් මැරෙන්න සූදානම් වෙන්න. අපේක්ෂාවක් රහිතව මැරෙන්න සූදානම් වෙන්න. ඔබට මේ වගේ කෙනෙක් ඇවිල්ලා පිනක් කුසලයක් මතක් කරන්නේ නැති වෙයි. ඔබම එතකොට දක්ෂ වෙන්න ඕනේ මේ දේශනාවට අනුව, ධර්මයට අනුව සිහි කරලා හිත හසුරුවන්න. ඒ වගේම ඔබේ ආදරණීය මරණයටපත් වෙන මොහොතක ඔබ ඉන්න පුළුවන්. එදාට යාට ආදරෙන් කුසලයේ මතක් කර කර, ත්‍රිවිධ රත්නේ මතක් කර කර එයාගේ හිත ඔසවලා ගන්න. මරුණට පස්සේ පින්කම් 1000ක් කරලා කරන්ට බැරි උපකාරයක් ඒ මරණාසන්න මොහොතේ ඉන්න කෙනාට අපිට කරන්න පුළුවන්. අපිට හොඳට සිහි කල්පනාව තිබ්බොත් ඒ මරණාසන්න කෙනා ධර්මයට ආස, ධර්මයේ හැසිරිච්ච කෙනෙක් නම් මහා උපකාරයක් කරන්න පුළුවන්. බලන්න පින්වත්නි, බුද්ධ ශාසනයක් මේ ලෝකයේ තිබීමේ වටිනාකම. මේ කුසල් අකුසල්, යහපත අයහපත, මේ හැම දෙයක්ම අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්. ඒ ධර්මය අපේ ජීවිතයට මුණ නොගැසුණා නම් අපි අන්ධයන් වගේ අවිද්‍යාව නැමැති ඝන අඳුරේ ගිලී ඉන්න පිරිසක්. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ පිරිසක්. අපි සසරට වැටිච්ච පිරිසක්. සතර අපාය ඉදිරිපිට ඉන්න පිරිසක්. අපි දන්නවද මේ ඉන්න පිරිසින් කී දෙනෙක් ඇතැම් විට ඊළඟ ජීවිතේ සතර අපායට යනවද කියලා? අපි දන්නේ. අපට ඒකට සාධකයක් නෑ. අපි හොඳට කුසලයේ තුල ස්ථාවර වුණොත් විතරයි අපට ඒ සාධකයේ තියෙන්නේ. ත්‍රිවිධ රත්නයේ කෙරේ බලවත් ශ්‍රද්ධාවක් තිබ්බොත් විතරයි අපට ඒ සාධකයේ තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ ජීවත් වෙන ටික කාලේ මේ සංසාර ගමනේ සමහරලාට තියෙනවා මනුස්ස ආයුෂ අසංකේයයක් තියෙනවා. මනුස්ස ආයුෂ 3,36,000ක් තියෙනවා. මනුස්ස ආයුෂ 80,000ක් තියෙන.
මනුස්ස ආයුෂ 60000ක් තියෙන කාල තියෙනවා. දැන් අපිට තියෙන කොච්චර කාලයද? මනුස්ස ආයුෂ 60ක් 80ක් තියෙන කාලයක්. එක මොහොතකින් මේ ජීවිතය අවසන් වෙලා යනවා. මෙතන ඉන්න අති බහුතරයක් දෙනා ජීවිතේ ජීවත් වුණ කාලයට වඩා ජීවත් වෙන්න තියෙන කාලය අඩුයි. දැම්ම අපි මේ ජීවිතයෙන් සමුගන්න සූදානම් වෙන්න ඕනේ. එතකොට ඒ කෙනාට පරලොව ඊතා යහපත් සුගතියක සත්පුරුෂයන් වාසය කරන තැනක උපදින්න පුළුවන්. එතකොට අපි මේ 100ක් 200ක් හිටියට අපි පිරිසක් විදියට හිටියට අපිට කර්ම සකස් වෙන්නේ පුජ්‍යලිකව වෙන වෙනම. අපි එක එක්කෙනා කරගත්ත කර්මයට අනුව කර්මානුරූපව අර මම කලින්ම කියපු තැන් පහෙන් එකකට යනවා. පිරිසක් යනවා දෙවියන් අතරට. පිරිසක් යනවා මනුස්ස ලෝකෙට. පිරිසක් යනවා පෙරේත ලෝකෙට. පිරිසක් යනවා තිරිසන් ලෝකෙට. පිරිසක් යනවා නිරයට. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ නිසා අපි ගැන වගකීම අපි ගන්න ඕනේ. අපි කොහොමද සතර අපායට නොගිහින් සුගතියක රැකවරණේ ලබන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප පලූපගා නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතින් තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පවානිනං සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං සියලුම සත්‍යයන් මරණයටපත් වෙනවා. මරණයෙන් ජීවිතය අවසන් වෙලා යනවා. ඒ කෙනා කරපු කර්මයට අනුව කර්මානුරූපව උපතක් කරා යනවා. නිරයම් පාප කම්මන්තා පෞකලය නිරය උපදිනවා. පුඤ්ඤ කම්මාච සුග්ගතින් පින් කරපු අය සුගතිය උපදිනවා. තස්මා කරෙය්‍ය කල්යාණං ඒ නිසා ජීවිතයට යහපත පිණිස පවතින සැපේ පිණිස පවතින කල්යාණ වූ කුසල ධර්මයන් සිදු කරන්නට පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං පරලොව යන සත්‍යයට පිහිට පිණිස පවතින්නේ පින කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන මේ වාසනාවන්ත වෙසක් මාසය තුල ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්නට මේ කලාතුරකින් මුණ ගැහිච්ච මේ ගෞතම බුදුසසුනේ උතුම් පිහිට පිළිසරණ සදාගෙන ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩිත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරලා අපවත් වී වදාළ වජිර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පරලෝකීය ආර්ය සෙනවිරත්න මහතාට පූජිත කරුණාරත්න මහතාට අමිල ප්‍රනාන්දු මහතා ඇතුළු ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි විශේෂයෙන්ම අලුබෝමුල්ල මහවත්ත සිරි වජිරාරාමේ මෙම අද දවසේ මෙම වැඩසටහන සංවිධානය කරන්නට යෙදුනේ ඒ මහවත්ත සිරි වජිරාරාමේ අති ගෞරවනීය විහාරාධිපති
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විදිහට වැඩ වාසය කරන දැල්කඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද කිරීම පිණිසයි. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේ පැවිදි ජීවිතයට පත් වෙලා වසර 60ක් වැනි දීර්ඝ කාලයක් ගතවන මේ කාලේ අපි උන්වහන්සේට ආශිර්වාද කරමු. අප හැම දිනාම මේ ජීවිත කාලේ පුරාවට රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ ඒ දැල්කඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වෙත්වා ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසේවා සතවර්ෂාධික කාලයක් මේ ශාසනයට තව බොහෝ උපකාර කරමින් ශාසනික කටයුතු කරමින් තව බොහෝ පින් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සෙත්පතමු. සාදු සාදු සාදු. ඒ වගේම මෙම විහාරස්ථානයේ මෙම කටයුත්ත සිදු කිරීම සඳහා බොහෝ වෙහෙස මහන්සියලා කටයුතු කරපු ගෝනදුවේ මුදිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලබත්වා. සිදු කරන සියලු ශාසනික කටයුතු চিරාත් කාලයක් සුවසේ සිදු කරන්න වාසනාව ලැබේවා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන ඉතාලියේ පදිංචි අජිත් ලියනගේ මහතා ඒ වගේම නිෂා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් චාන්දනී ලියනගේ මහත්මිය ඇතුළු මේ සඳහා විකාශන දායකත්වයේ දරමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වුණ හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සපයමින් මහවත්තේ තරංග පෙරේරා මහතා ඒ වගේම සමන්ත රත්නායක මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මල් සැරසිලි ආදී සිදු කිරීමට වෙහෙස මහන්සි වුණ හඳපාන්කොඩ උපේක්ෂා මහත්මිය ඇතුළු හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම මේ මහවත්ත ගම්වාසී හැම දිනාටත් අද දවසේ මේ සද්ධර්ම ශ්‍රවණයේ පිණිස පැමිණි ඔබ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සාදු කියන්න. ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කිරීමේලා බොහෝ වෙහෙස මහන්සුන ගිම්මහන චතුර චාමර කියන පුතාලටත් සද්ද පරිපාලන කටයුතු සඳහා සහාය දුන් බින්දු මහතා ඇතුළු හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සා. හොඳයි පින්වත්නි, අපි මෙම දේශනාව අවසන් කරන්න මත්තෙන් බුදු ගුණ ටිකක් කියලාම අවසන් කරමු. මා කියවට පසුව වැඳගෙන S2 පියාගෙන හඬ නගා කියන්න. සාදු කියන්න. අඳුරු ලොව එළිය කළ මගේ සිත පහන් කළ සැප සතුට උදා කළ මගේ බුදු සමිඳුනේ නොමග යන විට හැඳින
සුමගටම යොමු කරන මහා කරුණා ගුණති කාරුණික සමිඳුනේ මෙරෙන ඉපදෙන ලොවෙන් සදහටම මිදෙන්නට අමනිවන් මඟ දෙසන සුගත බුදු සමිඳුනේ ජීවිතේ දුක් තැවුල් පිස දමා සනසවා අමාවසු ලබා දෙන මගේ බුදු සමිඳුනේ හුදෙකලා දිවි මඟක දහම තුල තනි නොවන පිළිසරණ ලබා දෙන කාරුණික සමිඳුනේ රැවටෙමින් මේ ලොවට සැප සොයා දුවන විට ප්‍රඥාව ලබා දුන් මගේ බුදු සමිඳුනේ දුකින් මුදවා සැවොම සනාතන සැපය දෙන මගේ ලොව හිරු මඩල ඔබයි බුදු සමිඳුනේ අහස් කුස එළිය කොට සුපුන් සඳ දිලෙන විට එළිය විහිදා දිලෙන තරුව වෙමි සමිඳුනේ සදහ සිත් සදාගෙන සිල් සුවඳ දරාගෙන ඔබේ සිරිපා සෙවනේ වැඩෙමි බුදු සමිඳුනේ වෙනස් වන ලෝදහම සියලු තැන දකින විට උතුම් සම්බුදු සුවඳ සිහි කරමි සමිඳුනේ දුක් විඳින ලෝකයට ඇති ඇල්ම බැහැර කොට හැම දුකින් අත් මිදෙන මග දකිමි සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට
පතමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනේ සාදු 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 මේ පිංගතුන්ට ආශිර්වාද කරන වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත්තේවා සුපත්තේවා නමෝ බුද්ධාය 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 මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.